අයිබෝවන් දුවේ පුතේ දැන් අපි ආරම්භ කරන්නේ කාබනික රසායනය පිළිබඳ පුනරීක්ෂණ පාඩම් මාලාවක තුන්වෙනි කොටස. කාබනික රසායනයේ ප්‍රශ්නය තෝරගන්න එක කොච්චර වැදගත්ද කියන එක කලින් සාකච්ඡා කරා. මතකද දන්නේ ඔයගොල්ලන්ට මම කිව්වා එදා කාබනික රසායනයේ තියෙනවා අනිවාර්ය ප්‍රශ්නයක් ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ. ඒකට ලකුණු 100ක් ලැබෙනවා දෙවෙනි ප්‍රශ්න පත්‍රයෙන් ලකුණු 100ක් ඒකට වෙන් වෙනවා. ඒක අනිවාර්ය ප්‍රශ්නයක්. ඊළඟට කෙටි ප්‍රශ්න 12ක් පමණ තියෙනවා. එතකොට මේ කෙටි ප්‍රශ්න 12ට ලකුණු 24ක්. එතකොට මේ ලකුණු ටික මගහැරිලා යනවා. ඔයගොල්ලෝ කාබනික රසායනය අතෑරලා ඉතුරු ප්‍රශ්න වලින් පමණක් විභාගයට ලියනවා කියලා හිතාගත්තොත් සමහර ළමයි පොඩි බයක් දක්වනවා කාබනික රසායනයේ පාඩම් කළාට මතක හිටින්නේ නැහැ කියලා. ඒක නිසා කාබනික රසායනය අතෑරලා ඉතුරු ප්‍රශ්න වලින් විභාගය සඳහා මුහුණ දෙන්න උත්සාහ කරනවා. අපි එදා පෙන්නලා දුන්නා. ඒකට හේතුව මොකක්ද? ඒගොල්ලන්ට කාබනික රසායනයම අමතක වෙන්නේ ඇයි කියන එක. කාබනික රසායනය අපි අධ්‍යයනය කරනකොට සිද්ධාන්ත පිළිබඳ මූලධර්ම පිළිබඳ හොඳ අවබෝධයකින් අධ්‍යයනය කරනකොට ඒක අමතක වෙලා යන්නේ නැහැ. සිද්ධාන්ත පිළිබඳ හොඳ දැනුමක් තියෙනවා. දැන් කිසියම් අණුවක් ගත්තාම ඒ අණුවේ කොතනද ක්‍රියාකාරීත්වය තියෙන්නේ? කොතනද ධන කේන්ද්‍රයක් තියෙන්නේ? කොතනද ඍණ කේන්ද්‍රයක් තියෙන්නේ? මොන බන්ධනද කැඩිලා යන්න පුළුවන්? ශක්තිමත් බන්ධන මොනවද? එතකොට අන්නේ ආකාරයට ඔයගොල්ලෝ කල්පනා කරලා එහෙම අධ්‍යයනය කළොත් නිකම්ම ඒක මතක හිටිනවා. ඊළඟට අපි සාකච්ඡා කරා මොනවද ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයක අදංගු කරුණු කියලා. සාමාන්‍යයෙන් කාබනික රසායනයේ මූලික සංකල්ප තමයි ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයක අඩංගු වෙන්නේ. ඒ කියන්නේ බන්ධන, ව්‍යුහ, සමාවයවිකතාව, අණුවල ව්‍යුහ ගොඩනැගීම, ප්‍රතික්‍රියාවලින් ලැබෙන ඵල, ප්‍රතික්‍රියාවල තත්ත්ව, ඒ වගේම ප්‍රතික්‍රියා යාන්ත්‍රණ වගේ මූලික දැනුම් සමූහයක් ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයෙන් එනවා. ඊළඟට රචනා ප්‍රශ්න පත්‍රයේ C කොටස එක ප්‍රශ්නයක් තියෙනවා කාබනික රසායනයේ ප්‍රශ්නයක්. ඒක තෝරා ගන්න ප්‍රශ්නයක් ඕනනම් ඒක අතාරින්න පුළුවන්. නමුත් ඒ ප්‍රශ්නේ බොහෝ වෙලාවට අපි දැකලා තියෙනවා ඇගීම් කටයුතු වලදී ළමයි ඉතා හොඳින් ලකුණු ලබා ගන්න ප්‍රශ්නයක් තමයි කාබනික රසායනයේ ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා මේක ලකුණු අතින් වැදගත්. ඔයගලන්ට A සාමාර්ථයක් B සාමාර්ථයක් එහෙම ගන්න බෑ කාබනික රසායනය අතහැරලා අනික් කොටසින් කරන්න ගියොත්. දැන් ඒ නිසා අපි කාබනික රසායන පුනරීක්ෂණ පාඩම් මාලා දෙකක් කළා. ඒකෙදි ඔයගලන්ට කොහොමද ඒවට පිළිතුරු සපයන්නේ කියන එක අපි පෙන්නලා දුන්නා. හොඳයි දුවේ පුතේ. අපි බලමු කාබනික රසායනයේ තවත් එක් ආකාරයක ප්‍රශ්නයක් ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ හමු වෙන තවත් ආකාරයක ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න. දැන් මේ ප්‍රශ්නෙන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ ප්‍රතික්‍රියාවක තත්ත්ව හරියට ලියන්න ඕගොල්ලෝ දන්නවද කියන එකයි. දැන් මේ ඔක්කොම අපේ විෂය නිර්දේශයේ බොහොම හම්බ වෙන බොහොම ඉතා සරල හැමෝම දන්න ප්‍රතික්‍රියා ටිකක්. මහා ගැඹුරු දේවල් නෙවෙයි. දැන් බලමු පළවෙනි එක අපි. ඒකේ දුවේ පුතේ බලන්න දිත්ත බන්ධනයේ දෙපැත්තට OH කාණ්ඩ දෙකක් ඇවිල්ලා නේද තියෙන්නේ ඵලයේ. එහෙමනම් මොන ප්‍රතික්‍රියාවෙන්ද අපි මේ OH කාණ්ඩ දෙකක් අරගන්නේ? ඇල්කීනවල ප්‍රතික්‍රියාව ඔයගොල්ලෝ මතක් කළොත් ඇල්කීනවල ප්‍රතික්‍රියාවල තියෙනවා මේ සිසිල් ශාරීය KMnO4 එක ප්‍රතික්‍රියා කළොත් ඇල්කීනේ දිත්ත බන්ධනිත කාබන් දෙපැත්තට එනවා OH කාණ්ඩ දෙකක්. ඒක නේද බලන්න මේ ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් මේ H වල මොකද්ද H වලට අවශ්‍ය ප්‍රතිකාරකය? සිසිල් ශාරීය KMnO4 එක. අපි ඊළඟ එක ලියමු. දැනට මම මේ උගලන්ට ඒක විස්තර කරගෙන යන්නම්. ඊළාට දෙවෙනි එක බැලුවොත් මේක ඒක ඩයසෝනියම් ලවණයක් තියෙන්නේ. ඒ ඩයසෝනියම් ලවණයේ N2Cl කොටස වෙනුවට ඇවිල්ලා තියෙනවා අයඩීන් එකක්. එතකොට දැන් මෙතන මේ I කියන එක සඳහා අපි ගන්න ප්‍රතිකාරකය මොකද්ද? හැලජනයක් මේ හැලජනයක් ගන්න අපි සෑන් මාය ප්‍රතික්‍රියා දානවා. දැන් මෙතන ක්ලෝරින් තිබ්බනම් ඔයගොල්ලෝ දාන්නේ Q+ ක්ලෝරයිඩ් HCl. Br තිබ්බනම් Q+ සයනයිඩ් HBr ගන්නේ. හැබැයි මෙතන අයඩීන් තියෙනකොට අපි දාන්නේ මේකට Ki කියන ප්‍රතිකාරකය දාන්නේ. ඊළඟ එක නිතරම පරිවර්තන වලට පවා වැදගත් වෙන නිතර අපිට එන ප්‍රතික්‍රියාවක් මේ තියෙන්නේ. මේකේ ත්‍රිත්ව බන්ධනය දිත්ව බන්ධනය වෙලා තියෙනවා. දැන් අපි මේ ත්‍රිත්ව බන්ධිත හරි අසන්තෘප්ත සංයෝගයකට අපි දැම්මොත් නිකල් හයිඩ්‍රජන්, ප්ලැටිනම් හයිඩ්‍රජන්, පැලේඩියම් හයිඩ්‍රජන්, ඒ කියන්නේ උත්ප්‍රේරක හයිඩ්‍රජනීකරණය පාවිච්චි කළොත් මේ ත්‍රිත්ව බන්ධනය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා බියුටේන් තමයි ලැබෙන්නේ. එතකොට දැන් ඒක අපි මේක අර්ධ වශයෙන් සිදු කරලා තියෙනවා. මේකට අපි කියනවා ආංශික
හයිඩ්‍රජනීකරණය කියලා කියනවා මේ ප්‍රතික්‍රියාවට. මේකේ ත්‍රිත්ව බන්ධනය සම්පූර්ණයෙන්ම හයිඩ්‍රජනීකරණය වෙන්නේ නැතුව නවත්තලා තියෙනවා මෙතනින්. එතකොට අපි ඒ සඳහා පාවිච්චි කරනවා උත්ප්‍රේරකය විෂ කවන ලද උත්ප්‍රේරකයක් සහිතව හයිඩ්‍රජනීකරණය කිරීම කරනවා. උත්ප්‍රේරකය තමයි පැලේඩියම්. ඒක විෂ කවන්න අපි දානවා බේරියම් සල්ෆේට් සහ ක්විනෝලින් කියන සංයෝග දෙක. එතකොට මේ උත්ප්‍රේරක විෂ නිසා පැලේඩියම් වල ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ක්‍රියාකාරීත්වය අඩු වෙලා අර්ධ වශයෙන් හයිඩ්‍රජනීකරණය වෙනවා. එතකොට ඒකට අපි පැලේඩියම් හයිඩ්‍රජන් බේරියම් සල්ෆේට් ක්විනෝලින් කියන ටික තමයි මේ J සඳහා අපි දාන ප්‍රතිකාරකය. මෙතෙන්දි ළමයි ගොඩාක් අය වරද්ද ගන්නවා. ඔක්කොම ලියනවා හයිඩ්‍රජන් නැතුව. පැලේඩියම් බේරියම් සල්ෆේට් ක්විනෝලින් මේ ටික ඔක්කොම ලියනවා. ඒගොල්ලෝ ලියන්නේ හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් ප්‍රතිකාරකය. ඒතර අපි ප්‍රශ්න පත්‍ර බලද්දී ඒක නිතර දකින්න වැරද්දක්. ඒක නිසා සම්පූර්ණයෙන්ම ලියන්න කිසිම දෙයක් අඩු කරන්න හොඳ නැහැ විභාගෙදී. අපි බලමු 4 වෙනි එක. මේකේ මෙතන තියෙනවා කීටෝන් කාණ්ඩයක්, මෙතන තියෙනවා කාබොක්සිලික් අම්ල කාණ්ඩයක්. නමුත් බලන්න මේක දැන් කීටෝන් කාණ්ඩයේ OH කාණ්ඩයේ බවට ඔක්සිහරණයක් සිදු වෙලා තියෙනවා. එතකොට ඒකෙදි අම්ලය කොටස ඒකට කිසි දෙයක් වෙලා නැහැ. එතකොට අම්ල කාණ්ඩයේ ඔක්සිහරණය කරන්න බැරි එකක් වෙන්න ඕන මෙතන දාන ඔක්සිහාරකය. ඔයගලන්ට ඔක්සිහාරක මොනවද ඔයගලන්ට මතක් වෙන්නේ දැන් කියන්න බලන්න. ඔයගලන්ට ඔක්සිහාරක මතක් වෙන්නේ ප්ලැටිනම් හයිඩ්‍රජන්, නිකල් හයිඩ්‍රජන්, පැලේඩියම් හයිඩ්‍රජන්, ඊට අමතරව ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ්, NaBH4 නේද? ඔයගලන්ට ඒ වගේ ඔක්සිහාරක ගොඩක් සිලබස් එකේ තියෙනවා මතක් වෙයි. දැන් නිකල් හයිඩ්‍රජන් වගේ වට මේක කරන්න අමාරුයි. ඒක මෙතෙන්ට අපිට දැන් හිතෙනවා ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වෙයිද කියලා හිතන්න පුළුවන් සමහර ළමයි. නමුත් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් කියන ඔක්සිහාරකය දැම්මොත් මේ කාණ්ඩයත් ඔක්සිහරණය වෙනවා. COOH කාණ්ඩය ඔක්සිහරණය කරන්න පුළුවන් එකම ඔක්සිහාරකය ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් විතරමයි. එහෙමනම් ඒක වෙන්න බෑ මේකේ කියන්නේ. එතකොට ඊළඟ එක තමයි සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් NaBH4 කියන ඔක්සිහාරකය. එයාට ඇල්ඩිහයිඩ් කීටෝන ඔක්සිහරණය කරන්න පුළුවන්. නමුත් කාබොක්සිලික් අම්ල, ඇමයිඩ් ඒ වගේ ඒවා එස්ටර ඒවා ඔක්සිහරණය කරන්න ඒකට හැකියාවක් නැහැ. ඇල්ඩිහයිඩ් කීටෝන විතරමයි එයා ඔක්සිහරණය කරන්නේ. ඒ නිසා මේකට ගැලපෙන්නේ ඒක නේද බලන්න උත්තරේ. මෙයාට මුකුත් වෙලා නැහැ. මේ කොටස ඔක්සිහරණය වෙලා තියෙනවා. මේ කාණ්ඩය තමයි ඔක්සිහරණය වෙලා තියෙන්නේ. නේද? ඒ නිසා අපිට එතෙන්ට ගන්න වෙන්නේ NaBH4. ඊළඟට අපි ගනිමු මේක. දැන් මේකේ ප්‍රාථමික ඇල්කොහොල් කාණ්ඩයක් තියෙනවා මෙතන. ඒක ඔක්සිකරණය වෙලා තියෙනවා අම්ල කාණ්ඩයක් බවට. එතකොට මේකට දාන්න පුළුවන් ප්‍රථම ඔක්සිකාරක කීපයක්ම දාන්න පුළුවන්. ආම්ලික KMnO4 ඒක යොදා ගන්න පුළුවන්. ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් යොදා ගන්න පුළුවන්. ඒ වගේ ඕන එකක් දාන්න පුළුවන්. නැත්නම් ආම්ලික ක්‍රෝමික් ඔක්සයිඩ් ඒ වගේ ඔක්සිකාරකයකට මේක පහසුවෙන් ඔක්සිකරණය කරන්න පුළුවන්. ඒතකොට L වලට අපිට දාන්න පුළුවන් මොකක් හරි එක උත්තරයනේ. ඉතින් අපි ගමුකෝ ආම්ලික KMnO4 කියලා. හැබැයි ලකුණු දෙනවා ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් වලට උනත්. හොඳයි දුවේ පුතේ. අපි දැන් බලමු මේකේ 6 වෙනි කොටස. 6 වෙනි කොටසේ ද්විත්ව බන්ධනයක් ඇවිල්ලා තියෙනවා ඵලයට. එහෙමනම් මෙතෙන්දී අයින් වෙලා තියෙනවා මේ OH කාණ්ඩය සහ මෙතනින් හයිඩ්‍රජන් මේ දෙක අයින් වෙලා ජලාණුවක් තමයි අයින් වෙලා තියෙන්නේ. ජලාණුවක් අයින් කරන්න අපි දාන්න ඕන විජලකාරකයක්. එහෙනම් මෙතෙන්ට අපි ගන්න ඕන විජලකාරකයක් තමයි ගන්න ඕනේ. එතකොට අපිට විෂය නිර්දේශයේ තියෙන විජලකාරක තමයි සාන්ද්‍ර සල්ෆියුරික් සමග රත් කිරීම එකක්, ඇලුමිනායක සමග රත් කිරීම. මේ දෙකෙන් ඕනම එකක් මෙතෙන්ට ගන්න පුළුවන්. ප්‍රතිකාරක දීලා නැහැනේ. ඒතර අපිට මෙතෙන්ට දාමු සාන්ද්‍ර සල්ෆියුරික් සමග රත් කිරීම. එතකොට මෙතනින් යනවා H එක, මෙතනින් යනවා OH එක ගිහිල්ලා මෙතෙන්ට එනවා ද්විත්ව බන්ධනය. එතකොට M කියලා කියන්නේ සාන්ද්‍ර සල්ෆියුරික් සමග රත් කිරීම. ඊළඟ 7 වෙනි ප්‍රතික්‍රියාව බැලුවොත් මේකේ මේ ත්‍රිත්ව බන්ධනයේ මෙන්න මේ හයිඩ්‍රජන් එක වෙනුවට ඇවිල්ලා තියෙනවා කොපර් එකක්. බලන්න. එතකොට මොකද වෙලා තියෙන්නේ? හයිඩ්‍රජන් එක විස්ථාපනය වෙලා කොපර් ඒ වෙනුවට ඇවිල්ලා. ඇල්කයිනේ මේ ත්‍රිත්ව බන්ධිත කාබන් එකට බැඳුණු හයිඩ්‍රජන් එක විශේෂ හයිඩ්‍රජන් එකක්. මතකද ඔයගොල්ලන්ට මේක ආම්ලික හයිඩ්‍රජන් කියලායි අපි හඳුන්වන්නේ. හැබැයි මෙහෙම කිව්වට මේකේ ආම්ලිකතාව අතිශයින්ම කුඩායි. ඇල්කොහොල් වලටත් වඩා ආම්ලිකතාව නම් අඩුයි. නමුත් මේක විස්ථාපනය කරන්න පුළුවන් නැඹුරුවක් තියෙනවා.
එතකොට අපි මේක විස්ථාපනය කරලා කොපර් එකක් ගන්න නම් මෙතනට අපි දාන්න ඕන N සඳහා ඇමෝනිය කියුප්‍රස් ක්ලෝරයිඩ්. එතකොට මේක මතක් කරන්න ඕන රතු දුඹුරු පාට අවක්ෂේපයක් බව. මොකද සමහර අවුරුදු වල ප්‍රශ්නය අහලා තියෙනවා නිරීක්ෂණය. මේක ඇල්කයිනයක් හඳුනා ගැනීමේ පරීක්ෂාවක්. ඇල්කයිනයක් කියන්නේ ආම්ලික හයිඩ්‍රජන් තියෙන ඇල්කයිනයක් අඳුරගන්න පරීක්ෂාව තමයි ඇමෝනිය කියුප්‍රස් ක්ලෝරයිඩ් සමග ප්‍රතික්‍රියාව. ඒ නිසා වර්ණය අහනවා මම මෙතෙන්දී ඔයගලන්ට ඒකත් මතක් කරනවා. රතු දුඹුරු පාට අවක්ෂේපයක් තමයි මේ එන්නේ. හොඳයි අපි දැන් 8 වෙනි එක බලමු. 8 වෙනි එකේ කාබොක්සිලික් අම්ලයක් තියෙනවා. කාබොක්සිලික් අම්ලය COOH කාණ්ඩයේ අම්ල ක්ලෝරයිඩයක් බවට පත් වෙලා තියෙනවා. වෙනස වෙලා තියෙන්නේ මෙන්න මෙතනයි වෙනස වෙලා තියෙන්නේ. එතකොට කාබොක්සිලික් අම්ලය COCl එකක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේකේ තියෙන OH කාණ්ඩයේ ක්ලෝරින් වලින් විස්ථාපනය වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. එතකොට අපි මෙතෙන්ට ගන්නෙ මොකද්ද? අපිට පුළුවන් මෙතෙන්ට PCl3 PCl5 කියන දෙකෙන් ඕනම එකක් අරගන්න. ඊළඟට අපි 9 වෙනි ප්‍රශ්නේ බලමු. මොකද්ද මේ සංයෝගයේ 9 වෙනි ප්‍රශ්නේ? ඔයගලන්ට මතකද මේ CONH2 තියෙන කාණ්ඩය ඇමයිඩයක්. මේ ඇමයිඩය ඔක්සිහරණය කරලා CH2NH2 බවට පරිවර්තනය කරලා තියෙනවා. බලන්න මේකේ වෙලා තියෙන වෙනස. මේ CONH2 එක CH2NH2 බවට ඔක්සිහරණය වෙලා. එතකොට මේකටත් දාන්න පුළුවන් ඔක්සිහාරකය තමයි ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ්. හැබැයි ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දැම්මහම මුලින්ම හැදෙන්නේ සංකීර්ණයක්. ඒක ඉවත් වෙලා මේ ඵලයේ එන්න ඊට පස්සේ දෙවනුව ජලය දාන්න ඕන. එතෙන්දිත් ළමයි කරන වැරද්දක් තමයි එක ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දෙක ජලය කියලා එක නොදා දෙකම එකට ලියනවා. එහෙම ලිව්වොත් ඒක වැරදි. මොකද හේතුව ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ජලයත් එක්ක ප්‍රබල ලෙස ප්‍රතික්‍රියා කරනවා. මෙයාව ඔක්සිහරණය කරන්න වෙන එකක් නැහැ. ඒ නිසා ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා ලැබෙන ඵලයට අපි ජලය එකතු කරන්නේ. ඒක පෙන්වන්නේ අපි 1 2 දාලා. එහෙමනම් P කියන්නේ මොකද්ද? P කියන්නේ එක ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දෙක ජලය කියලා දාන්න පුළුවන්. ඊළාට Q ට එන ප්‍රතිකාරකේ මේ තියෙන බෙන්සීන්. බෙන්සීන් වලට මෙන්න මේ කාණ්ඩය ආදේශ වෙලා තියෙනවා H එකක් ගැලවිලා. COCH3 කාණ්ඩය ආදේශ වෙලා තියෙනවා. මේක එහෙමනම් බෙන්සීන් වල ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ සඳහා අපි ගන්නේ ප්‍රතිකාරකය තමයි CH3COCl කියන අම්ල ක්ලෝරයිඩයයි නිර්ජල ඇලුමිනියම් ක්ලෝරයිඩුයි කියන ප්‍රතිකාරකේ දෙකම ලියන්න ඕන. අමතක කරන්න එපා නිර්ජල කියලා ලියන්න. දැන් මේ ටික මම කියවගෙන ගියාට ලිව්වේ නෑනේ. ඒක නිසා මම මෙතන ඕගොල්ලන්ට පේන්න මේ ප්‍රශ්නෙම උත්තර ටික ලියන්නම්. ඕගොල්ලන්ට පුළුවන් මේ ටික ලියා ගන්න. මේක ඕගොල්ලන්ට පිළිතුරු ලියාගෙන ඒවා හරිද කියලා බලන්න. ඒතර මෙතෙන්ට අපි ලිව්වේ සිසිල් ශාරීය KMnO4. ඊළාට මෙතෙන්ට අපි දැම්මේ KI. මම විස්තර කරා එක KI තමයි අපි මෙතෙන්ට දාන්නේ. ඊළඟට මෙතෙන්ට අපි දැම්මේ පැලේඩියම්. මේක විෂ කවන්න බේරියම් සල්ෆේට් ක්විනොලින්. මෙතෙන්ට හයිඩ්‍රජන් තියෙන්නම ඕන. හයිඩ්‍රජන් තමයි ප්‍රතිකාරකය. ඊළඟට මෙතෙන්දි මම අර කිව්වේ මේ කාණ්ඩය වෙනස් නොකර මෙයා විතරක් ඔක්සිහරණය කරන්න අපි දාන්නේ NaBH4. ඒකට සමහර අවුරුදු වල විභාගෙදි මෙහෙම ලිව්වත් ලකුණු දෙනවා. සාමාන්‍යයෙන් අපි මේක මෙතනෝල් වල දිය කරලා ගන්න. එතකොට දැන් මේකේ ප්‍රතිකාරක දීලත් නැහැනේ. අපි ඒක නිසා පූර්ණව ලියනවා නම් හොඳයි. අපි දන්නේ සමහර අවුරුදු වල ඒක ඕනයි කියයිද දන්නේ නැහැ. මේ අවුරුද්දේ මේ නැති වුණාට ඒ නිසා NaBH4 කියලා තමයි මෙතෙන්ට එන්නේ. මෙතනෝල් තමයි ද්‍රාවකය ඒකේ. ඊළඟට මේ ප්‍රාථමික ඇල්කොහොල් කාණ්ඩය ඔක්සිකරණය කරන්න අපි දාන්නේ ආම්ලික KMnO4. ආම්ලික KMnO4. ඒකට ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් උනත් කමක් නැහැ කියලා මම කිව්වා. මේකේ විජලකරණය කරන්න අපි දාන්නේ සාන්ද්‍ර සල්ෆියුරික් සමග රත් කිරීම.
එතකොට විජලනය වෙලා දිත්ත බන්ධනයක් එනවා. මේකට අපි දැම්මේ ඇමෝනිය කියුප්‍රස් ක්ලෝරයිඩ්. අපි කලින් මේ විස්තර කරපු ටිකම තමයි ලියන්නේ. කියුප්‍රස් ක්ලෝරයිඩ් සාමාන්‍යයෙන් මෙතන ද්වි අණුව විදිහටයි ලියන්නේ. ඊළාට මේකට අපි දාන්නේ එක්ක PCl3 එක්ක PCl5. මම දැන් එකක් ලිව්වා PCl3 PCl5 මේකට හරියනවා. ඊළඟ 9 වෙනි එකේදී ඇමයිඩයක් ඔක්සිහරණය කරන්න මෙන්න මේක වැදගත්. මේක ගොඩාක් අය ලකුණු නැති කරගන්න තැනක්. සමහරලාට පරිවර්තනයේදී ඔතනින් එහාට ලකුණු නැත්තරම නැති වෙනවා මෙන්න මේ ප්‍රශ්නේ නිසා. මේකට අපි ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාන්නේ ඊතර් වල දිය කරලා. මේකට ජලය පොඩ්ඩක්වත් ගැටෙන්න බෑ මේ ප්‍රතිකාරකයට. ඒ නිසා ඊතර් වල දිය කරලා දාලා දෙවෙනි පියවරේදී හැදෙන ඵලයට අපි දානවා ජලය. මේකට H+H2O තිබ්බත් කමන්නේ නැත්නම් H2O විතරක් තිබ්බ වුණත් ඇති. එතකොට ඕකයිනේ මෙතෙන්දී 1 2 දාන්න නම් අමතක කරන්නම එපා. අනිවාර්යයෙන්ම මෙතන 1යි 2යි දාන්න. ඊළඟ බෙන්සීන් වලට මේ ආදේශ ප්‍රතික්‍රියාවට අපි දැම්මේ CH3CO Cl නිර්ජල ඇලුමිනියම් ක්ලෝරයිඩ්. නිර්ජල ඇලුමිනියම් ක්ලෝරයිඩ්. මෙතෙන්දී නිර්ජල වචනය අමතක කරන්න එපා. ඒතර දැන් හොඳයි අපි මේ ප්‍රශ්නය ඉවරයි. ඊළඟට මේ 2015 හතරවෙනි ප්‍රශ්නේ තියෙනවා මෙන්න මෙහෙම යාන්ත්‍රණයක්. ව්‍යුහගත ප්‍රශ්න පත්‍රවල නිතරම යාන්ත්‍රණ පිළිබඳ දැනුම ඔයගොල්ලන්ගෙන් අදහස් කරනවා. මේ යාන්ත්‍රණය ප්‍රතික්‍රියාවක යාන්ත්‍රණය මේ දැනගත්තාම ප්‍රතික්‍රියාව මතක තියාගන්න ලේසි. මේක තමයි කැඩෙන බන්ධනය, මේක තමයි හැදෙන්නේ එහෙම කියලා දැනගන්න ලේසි. දැන් බලන්න මේ අම්ල ක්ලෝරයිඩයකට OH අයනයක් සම්බන්ධ වෙන යාන්ත්‍රණය. මෙයා තමයි නියුක්ලියෝෆයිලය, පිනකාණ්ඩය. එතකොට ඕගොල්ලෝ මෙතෙන්දී මේ අණුවේ ස්වභාවය බලන්න. මෙයා මේ පැත්තට ද්‍රවීය වෙනවා. මෙහෙම ද්‍රවීයයි. මෙයාගේ ද්‍රවීයතාවයක් තියෙනවා මේ පැත්තට. ඒතර මෙයාට ධන ගතියක් එනවා. මේ ක්ලෝරීනුත් මේ පැත්තට ඉලෙක්ට්‍රෝන අදිනවා. එතකොට ඒක නිසා මෙයාගේ ධන ගතිය ගොඩක් වැඩි. මේ OH වල ඉලෙක්ට්‍රෝන ලබා දෙනවා මේ කාබන්ට. දීලා බන්ධනය හදනවා මුලින්ම. එතකොට දැන් මේ නියුක්ලියෝෆයිලය පහර දීම මුලින්ම සිද්ධ වෙන්නේ. එතකොට මේ ද්විත්ව බන්ධනය විවෘත වෙනවා. විවෘත වෙලා මෙතෙන්ට එනවා ඍණ ආරෝපණයක්. OH කාණ්ඩය සම්බන්ධ වෙලා දැන් තියෙනවා. එතකොට මේකේ මීට වඩා ස්ථායි ක්ලෝරීන් නිතරම කැමති Cl- එකක් විදියට පිට වෙලා යන්න. ඒකට අපි කියනවා ක්ලෝරීන් හැලජන් එක හොඳ හැර යාමේ කාණ්ඩයක් කියලාත් කියනවා. එතකොට මේ ක්ලෝරීන් එක ඉලෙක්ට්‍රෝන අරගෙන මෙහෙම ගැලවිලා යනවා. එතකොට මෙතෙන්ට එනවනේ අනාරෝපණයක්. ඒක නිසා මේ දිත්ත බන්ධනේ ඉලෙක්ට්‍රෝන යුගලයේ මෙතෙන්ට දීලා දිත්ත බන්ධනය හදා ගන්නවා. දැන් බලන්න මෙතෙන්ට දිත්ත බන්ධනය හැදෙනවා. Cl එක ගැලවිලා ගිහිල්ලා එතෙන්ට ඇවිල්ලා OH එක. මෙන්න අයින් වෙන Cl එක. හැබැයි දැන් මේ අම්ලය හැදිලා තියෙන්නේ මේ භාෂ්මික මාධ්‍යයේදී. භාෂ්මික මාධ්‍යයේදී කාබොක්සිලික් අම්ලය ඒ විදිහට තියෙන්නේ. ඒක ලවණයක් බවට පත් වෙනවා. දැන් බලන්න මෙයාත් එක්ක ප්‍රතික්‍රියා කරලා මෙයාගේ ලවණයයි ජලයයි හදාගන්නවා. එතකොට මේ යාන්ත්‍රණය මොකද වෙන්නේ කියන එක මේක හිතලා ලියන්න පුළුවන්. මේ ගොඩාක් වෙලාවට ළමින්ට ලකුණු අඩු වෙන්නේ මේ ඊතල නිවැරදි තැන්වල දාන්නේ නැහැ, අඩුවෙන් දානවා. ඒව මතක තියාගන්න කොහොමද ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ තමයි අපි මේ ඊතල වලින් පෙන්වන්නේ. ඔන්න දුවේ පුතේ අපි දැන් රචනා ප්‍රශ්නයක් කරන විදිය අපි බලමු. දැන් මේකේ තියෙන පරිවර්තනයක්. මේකෙන් ඕගොල්ලන්ට විභාගෙදි මැනෙන්නේ මේ ඕගොල්ලෝ ඉගෙන ගත්ත දැනුම සංශ්ලේෂණය කරලා ඒව විශ්ලේෂණය කරලා යම්කිසි තොරතුරු සමූහයක් ගොඩනගා ගන්න තරමට දැනුමක් තියනවද කියලා. ඒ සංශ්ලේෂණ හැකියාව, විශ්ලේෂණ හැකියාව මේකෙන් මැනෙනවා. ඒකට අපි මේක දැන් විශ්ලේෂණය කරගන්න ඕනේ මේ ප්‍රතික්‍රියාව කොයි වගේද කරන්න ඕන කියලා බලන්න. බෙන්සීන් තියෙන්නේ මෙතන. බෙන්සීන් ත්‍ෘතීක ඇල්කොහොලයක් බවට පත් වෙලා තියෙනවා. ඔයගලන්ට පේනවද මේ කාණ්ඩ දෙක සමානයි කියලා? එකම කාණ්ඩයේ දෙපාරක් ආපු ත්‍ෘතීක ඇල්කොහොලයක්. දැන් ඕගලන්ට ඉගෙනගත්ත පාඩම් මතක් වෙනවද? මේ වගේ එකක් අපේ නිර්දේශයේ තියෙන්නේ. එස්ටරයක් අරගෙන ඒ එස්ටරයට ග්‍රිනාඩ් ප්‍රතිකාරකය දැම්මහම ග්‍රිනාඩ් ප්‍රතිකාරකයේ ඇල්කිල් කාණ්ඩයේ මෙහෙම දෙවරක් ආදේශ වෙනවා. එතකොට එහෙමනම් අපි මේකෙන් එකක් තමයි එස්ටරයක් අරගන්න ඕන. මේකෙන් එස්ටරයක් හදා ගන්න ඕන. ඊළාට මේක කාණ්ඩය සහිත ග්‍රිනාඩ් ප්‍රතිකාරකයක් හදා ගන්න ඕන.
එස්ටරයක් හදාගන්න නම් මෙතන තියෙන ප්‍රතිකාරක දැන් බලන්න ඕන. අපිට දැන් මේ ලයිස්තුවෙන් පිට කිසිම දෙයක් ගන්න බෑ. මේකේ අපිට තියෙනවා CH3Cl නිර්ජල ඇලුමිනියම් ක්ලෝරයිඩ් තියෙනවා. එතකොට අපිට බෙන්සීන් වලට CH3 කාණ්ඩයක් ගත්තොත් ඊට පස්සේ ඒක ඔක්සිකරණය කරලා කාබොක්සිලික් අම්ලයක් ගන්න පුළුවන්. ඒ කාබොක්සිලික් අම්ලය මේ ඇල්කොහොලෙන් එස්ටරීකරණය කරන්න පුළුවන්. එතකොට අපිට එනවා ත්‍ෘතීක ඇල්කොහොලයක් හදන්න අවශ්‍ය එස්ටරය. ග්‍රිනාඩ් ප්‍රතිකාරකය හදාගන්නත් මෙතන තියෙනවද කියලා බලමු දේවල්. මේ C2H5 කොටස තියෙන ඇල්කොහොල් එක තියෙනවනේ. ඒ ඇල්කොහොල් එක මේ ඇල්කොහොල් එක අපිට පුළුවන් PBr3 එක ප්‍රතික්‍රියා කරවලා මෙතෙන්ට ඇල්කිල් හේලයිඩයක් හදාගන්න. ඇල්කිල් හේලයිඩය කොහොමද ඔයගොල්ලෝ ග්‍රිනාඩ් ප්‍රතිකාරකය කරන්නේ? ඒක ඔයගොල්ලෝ දන්නවා හොඳටම හැමෝම. ඇල්කිල් හේලයිඩයට මැග්නීසියම් වියලි ඊතර දැම්මහම ග්‍රිනාඩ් එක හදාගන්න පුළුවන්. ඕගොල්ලෝ මේ වගේ පරිවර්තනයක් දැක්කහම එකපාරටම කරන්න යන්න එපා. තොරතුරු විශ්ලේෂණය කරගන්න. මේක කොයි වගේ එකක්ද? එකම කාණ්ඩයේ දෙපාරක් ආපු ඇල්කොහොල් එකක්. එතකොට දැන් එහෙමනම් මේක එස්ටරයයි ග්‍රිනාඩ් ප්‍රතිකාරකය අතර ප්‍රතික්‍රියාවක් වෙන්න පුළුවන්. මෙයාගෙන් පුළුවන් ද එස්ටරයක් හදාගන්න. මේ කාණ්ඩයේ සහිත ග්‍රිනාඩ් එකක් හදාගන්න පුළුවන් ද මේ දීලා තියෙන ලයිස්තුවේ. ඕක තමයි අපි කල්පනාවට ගන්න ඕනේ. එහෙම නැතු එකපාරටම අරමුණක් නැතුව නිකම්ම ප්‍රශ්නෙට අත ගහන්න එපා. දැන් අපි බලමු මෙන්න මේකයි අපේ දැන් ප්‍රතික්‍රියාව. ඒකයි අපි හදාගන්න ඕන. අපි ඒකට ග්‍රිනාඩ් ප්‍රතිකාරකය අවශ්‍ය එක හදාගන්න පුළුවන් මේ විදිහට. මේ කාණ්ඩය PBr3 දැම්මහම මේ කාණ්ඩය Br එකක් බවට පත් වෙනවා. ඇල්කොහොල් වල ප්‍රතික්‍රියා යටතේ මේ ප්‍රතික්‍රියාව ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන ප්‍රතික්‍රියාවක්. ඊට පස්සේ ඒ ඇල්කිල් හේලයිඩය ග්‍රිනාඩ් ප්‍රතිකාරකය කරන්නේ අපි මැග්නීසියම් සහ වියලි ඊතර දාලා. එතකොට මේ ග්‍රිනාඩ් ප්‍රතිකාරකය හැදෙනවා. මේක ඊටාම ප්‍රතික්‍රියාකාරී ප්‍රතිකාරකයක්. ග්‍රිනාඩ් ප්‍රතිකාරකය කියන්නේ. ඔන්න දැන් එක පියවරක් හරි. අපිට අවශ්‍ය ග්‍රිනාඩ් ප්‍රතිකාරකය අපි දැන් හදාගෙන තියෙනවා. ඊළඟ පියවර තමයි අපිට අවශ්‍ය එස්ටරය හදාගන්න එක. අර මං කියපු විදිහට බෙන්සීන් ඉස්සෙල්ලම අපි ෆ්‍රිඩල් ක්‍රාෆ්ට් ඇල්කිල් කරණයට ලක් කරලා මෙතන අපි CH3 කාණ්ඩයක් හදාගන්නවා. මේ දෙක තමයි ප්‍රතිකාරක. ඊට පස්සේ අපි මේක ඔක්සිකරණය කරලා මේකට ආම්ලික KMnO4 දාලා මේක ඔක්සිකරණය කරනවා. දැන් මෙතන ලයිස්තුවේ ආම්ලික කියන වචනේ නම් නැහැ. දීලා නැහැ නේද? නිකම්ම තියෙන KMnO4. ඒ වගේ වෙලාවට KMnO4 කියලා ලිව්වහම ලකුණු දෙනවා. මොකද මෙතන දීලා නැහැනේ. මෙතන ආම්ලික කරන්න බෑ සාන්ද්‍ර සල්ෆියුරික් වලින්. තනුක සල්ෆියුරික් තිබ්බනම් අපිට ඒක දාන්න තිබුණා. දීලා තියෙන්නේ KMnO4. ඒ වගේ වෙලාවට ඒක උනත් ඇති. මම මෙතන ආම්ලික කියලා ලිව්වේ සමහර අවුරුදු වල ඕක ආම්ලික KMnO4 කියලා ලියලා තියෙනවා. එතකොට ඒක දාන්න ඕන. ඊළඟට කාබොක්සිලික් අම්ලය ඊළඟට එස්ටරේ කරන්න මේ ඇල්කොහොලය සාන්ද්‍ර සල්ෆියුරික් එක්ක උණුසුම් කරන්නත් ඕනේ. කාම උෂ්ණත්වයේදී මේක වෙන්නේ නැහැ. විභාගෙදී මේවා නැතත් ලකුණු දෙනවා. මොකද ළමයින්ව ඉතින් විභාගය හොඳට පාස් කරගන්න අවශ්‍ය නිසා. අනිත් එක මේකේ රත් කිරීම කියන එක ප්‍රතිකාරකයක් නෙවෙයි. ඒක තත්වයක්නේ. නමුත් හරි එක මේකයි. ඉතින් දැන් මේ දෙක ලිව්වත් ඇති. මොකද ලයිස්තුවට අනුව. නමුත් ඔයගොල්ලෝ වෙනත් ප්‍රතික්‍රියාවක් ලියනකොට රත් කිරීමක් දාන්න. දැන් ඔන්න එස්ටරය ඇවිල්ලා තියෙනවා. ඊළඟට මේ එස්ටරය මෙන්න මේ ග්‍රිනාඩ් එකත් එක්ක ප්‍රතික්‍රියා කරන්න. වියලි ඊතර වල දිය කරපු මේ ග්‍රිනාඩ් එක දාලා ඊළඟ පියවරේදී ජලය දාන්න ඕන ආම්ලික ජලය. එතකොට මේකෙදි මම එන අතරමැදි ඵලයක් ලියලා පෙන්නන්නම්කෝ. දැන් ග්‍රිනාඩ් එක දැම්මහම එන්නේ මේ වගේ එකක් එන්නේ. මෙතෙන්ට එනවා මේ C2H5 මෙතෙන්ට ආයි තවත් C2H5 එකක් එනවා. මෙතෙන්ට එනවා MgBr. එතකොට මේක මේ විදිහට දෙපාරක් මෙතෙන්ට සම්බන්ධ වෙනවා. මෙතන එක CH3 එකක් එනවා, තවත් එකක් එනවා. මෙතනින් කැඩිලා මේක අයින් වෙලා යනවා. එතකොට තව ඵලයක් තමයි C2H5OH කියන එක. මෙතනින් කැඩිලායි අයින් වෙන්නේ. මෙතෙන්ටයි මේකෙන් එන කාණ්ඩය මේ කාණ්ඩය තමයි ආදේශ වෙන්නේ. මේ කාණ්ඩය තමයි මේ දෙක වෙන්නේ. හරිද? මෙතන තියෙන කාණ්ඩය නෙවෙයි. මේකෙන් එනවා දෙපාරක්. එතකොට මෙතන OMgBr තියෙනවා. මෙතන මේක ඊට පස්සේ ඊළඟ පියවරේදී ජලය දැම්මහම
මේක ගැලවිලා ගිහිල්ලා OH එනවා. ඒතර මේක මෙහෙම පියවර දෙකට ලියන්න අවශ්‍ය නැහැ. මේක තනි පියවරට මෙහෙම ලියන්න පුළුවන්. ඕනේ නම් මෙහෙම දෙකට ලිව්වත් කමන්නේ නැත්නම් මෙහෙම දානවා නම් 1 2 අනිවාර්යයෙන්ම දාන්න ඕන. ඒතර අපිට අවශ්‍ය ඵලය දැන් අපි හදාගෙන ඉවරයි. එතකොට අපේ නිර්දේශයේ තියෙන්නේ එස්ටරයකට ක්‍රිනාඩ් ප්‍රතිකාරකයේ දාලා තමයි මේ විදිහ ත්‍ෘති කැල්කොහලයක් හදන්න පුළුවන් වෙන්නේ. ඉස්සර පරණ සිලබස් එකේ නම් අම්ල ක්ලෝරයිඩේනුත් මේ ප්‍රතික්‍රියාව කරන්න තිබුණා. නමුත් ඒක හොඳ නැහැ. ඒක අසාර්ථකයි කියලා නව නිර්දේශයෙන් අයින් කරලා තියෙනවා. මොකද අම්ල ක්ලෝරයිඩයත් අතිශයින් ප්‍රතික්‍රියාශීලී, ග්‍රීනාඩ් එකත් අතිශයින් ප්‍රතික්‍රියාශීලී. මේ දෙකම වාතයේ ජල වාෂ්ප එක්ක පවා ගැටෙන්නේ නැතුව ප්‍රතික්‍රියා කරවන්නේ. ඒ නිසා ප්‍රායෝගිකව ඉතා අපහසුයි ගන්න. නමුත් එස්ටරේට එහෙම ප්‍රතික්‍රියාවක් නැහැ. ඒක නිසා මේක තමයි ප්‍රායෝගිකව වඩා සුදුසු එක. ඒ නිසා මේ ප්‍රතික්‍රියාව විතරයි දාලා තියෙන්නේ නිර්දේශයේ. හොඳයි දුවේ පුතේ, අපි දැන් තවත් සංශ්ලේෂණ හැකියාව දැනගන්න අවශ්‍ය ප්‍රශ්නයක් අපි සාකච්ඡා කරමු. මේකත් 2015 රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක්. මේකේ ඔයගොල්ලෝ තියෙන්නේ පියවර 7කට අඩු පියවර සංඛ්‍යාවෙන් ඒ පමණක් භාවිතා කළා. එතකොට ඒ වෙන කිසිම සංයෝගයක් ගන්න බෑ. මෙතනින්මයි පටන් ගන්න ඕන. B හදාගන්නේ කොහොමද කියලා. එතකොට අපි දැන් මෙහෙම ප්‍රශ්නයක් දුන්නාම අපි කරන්න ඕන මේ සංයෝග දෙක මොනවද කියලා බලාගන්න එක. මේක දැන් ඇමයිඩයක ව්‍යුත්පන්නයක් නේ. දැන් මේක ඇමයිඩයක ව්‍යුත්පන්නයක්. මෙතන තියෙන්නේ ඉමීනයක්. ඉමීනයක් හැදෙන්නේ කොහොමද? ඔයගලන්ට මතකද ඉමීනයක් හදාගන්නේ කොහොමද කියලා? ඉමීනයක් හදාගන්නේ මෙන්න මේ වගේ එකක් තියෙන්න ඕන ඇල්ඩිහයිඩ් එකක්. ඔන්න ඇල්ඩිහයිඩ් එකක්. දැන් මේ ඉමීනය හදන්න නම් මේක CH6H5 CH2 CH කොටස තියෙන්න ඕන. ඊළාට මේ කොටස එන්නේ ප්‍රාථමික ඇමීන් එකකින්. මෙන්න ප්‍රාථමික ඇමීනේ මේකේ දැන් තියෙන ප්‍රාථමික ඇමීනේ මේක. මේකයි ප්‍රාථමික ඇමීනේ. එතකොට මේක හැදෙන්න මෙහෙම ජලාණුවක් අයින් වෙලා දැන් මේක යාන්ත්‍රණය නම් වෙනස් යාන්ත්‍රණයක් මම ඔයගලන්ට මතක තියාගන්න ලේසි වෙන විදිහටයි මේක කරේ. මේකේ යාන්ත්‍රණයත් ඔයගලන්ට නිර්දේශයේ තියෙනවනේ. මේ ටික අයින් වෙලා තමයි දැන් මෙතන මේක ඇති වෙන්නේ. එහෙමනම් අපි ඒ සංයෝගයෙන් හදන්න ඕන මෙන්න මේ ඇල්ඩිහයිඩ් එක. හරිද? ඒ සංයෝගයෙන් හදන්න ඕන මේ ඇමීන් එක. එතකොට ඒ දෙක හදාගත්තොත් ඒ දෙකේ ප්‍රතික්‍රියාවෙන් අපිට මේක ගන්න පුළුවන්. එතකොට මෙයාගෙන් මෙයා හදා ගන්න ඕනේ. දැන් අපි කොහොම දැන් තොරතුරු විශ්ලේෂණය කරගන්න ඕනේ. මෙයාගෙන් මෙයා හදා ගන්න ඕනේ. මේ අණුවෙන් මෙයාව හදා ගන්න ඕනේ. මේ ඇල්ඩිහයිඩ් එක කාබන් දෙකක් තියෙන ඇල්ඩිහයිඩ් එකක් බෙන්සීන් වලේ මේ ඒ වලින් හදා ගන්න ඕනේ මේක. එතකොට දැන් ඕක ඔළුවේ තියාගන්න නැතුව නිකන් එහෙට මෙහෙට අරමුණක් නැතුව ප්‍රතික්‍රියා ලියලා වැඩක් නැහැ. ඒක නිසා මේක ඉස්සෙල්ලා තේරුම් ගන්න. එතකොට අපි බලමු මේක කරන්නේ කොහොමද. මේ ඇමයිඩයක ව්‍යුත්පන්නයක් දුන්නාම පරිවර්තනයකට හැම වෙලාවෙම වගේ ඒක පටන් ගන්න ඕන ඒක කඩලා. දැන් මෙයාගේ මේ CONH වලින් මෙතනින් කඩන්න ඕන. මෙතනින් කඩන්න ජල විච්ඡේදනය කරන්න ඕන. එදා පාඩමේදී අපි ඇමයිඩයක් ජල විච්ඡේදනය කරන හැටි ආම්ලික ජල විච්ඡේදනය නම් කොහොමද බාෂ්මික ජල විච්ඡේදනය නම් කොහොමද කියලා තියෙනවා. එතකොට මේ ඒ අණුව මෙතන දැන් අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ එකක් රත් කරලා අපිට මේක කඩලා එක පැත්තකින් එතකොට අම්ලයක් එනවා අනිත් පැත්තෙන් ඇමීනියක් වෙනවා. මේ දෙක අපි බලමු මොකද එතනින් වෙන්නේ කියලා. දැන් මේකයි පරිවර්තනය. දැන් ඔන්න මේක මෙතනින් කැඩෙනවා. මේ ජල විච්ඡේදනයනකොට මේ පැත්තට OH මේ පැත්තට H ඔහොම යන්නේ. ඒතර මේ ටිකෙන් හැදෙනවා මේ ඇමීන් එක. මේ ටිකෙන් හැදෙනවා කාබොක්සිලික් අම්ලය. හැබැයි මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා උණුසුම් කරාම මේක අම්ලයේ විදිහට පවතින්න හැටියන්නේ නැහැ. මේක එයාගේ සෝඩියම් ලවණය බවට පරිවර්තනය වෙනවා. ඒ මොකද කාබොක්සිලික් අම්ල භස්ම එක්ක ප්‍රතික්‍රියා කරනවනේ. එතකොට දැන් ඒ කාබොක්සිලික් අම්ලය අපි එකෙන් අරගන්න ඊළඟ පියවරේදී අපි ඒකට ජලය එකතු කරන්න ඕනේ. බලන්න මෙතන ආම්ලික ජලය. මේකට තනුක HCl, තනුක සල්ෆියුරික් ඒ වගේ දෙයක් වුණත් කමන්නේ. දැන් එතකොට මෙතන එනවා අපිට අවශ්‍ය අර සංයෝගය. හරිද? ඒක හැබැයි ඇල්ඩිහයිඩ් එක නෙවෙයි. දැන් කාබොක්සිලික් අම්ලය තියෙන්නේ. දැන් මේ කාණ්ඩය කොහොමද අපි ඇල්ඩිහයිඩ් එකක් කරන්නේ? එක පියවරට නම් බෑ. ඉස්සෙල්ලා කරන්න තියෙන්නේ මෙයා ප්‍රාථමික ඇල්කොහොලයක් බවට පත් කරන්න.
කොහොමද ඒක කරන්න පුළුවන්? එකම ප්‍රතිකාරකය ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් විතරමයි. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් VLE ඊතර දාලා ඒ ලැබෙන ඵලයට ආම්ලික ජලය දාන්න. ඒතර ප්‍රාථමික ඇල්කොහොලයක් එනවා. මේ ඔක්සිහරණය කරන්න සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් වලට බෑ. ඒ කරන්න පුළුවන් එකම ඔක්සිහාරකය ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් විතරමයි. දැන් මෙයා බවට පත් කරන්න අපේ නිර්දේශයේ තියෙනවා PCC කියලා ඔක්සිකාරකයක්. PCC කියන්නේ පිරිඩීනියම් ක්ලෝරෝක්‍රෝමේට් කියන එකේ කෙටි නම. PCC කියලා ලිව්වහම ඇති විභාගය සඳහා මේක එතකොට ඇල්ඩිහයිඩ් එක එනවා. දැන් ඔන්න අපිට අවශ්‍ය ඇල්ඩිහයිඩ් එක තියෙනවා දැන්. ඊළඟට ඇමීනේ අපි හදාගත්තනේ මෙතනින්ම. ඒතර මේ දෙක ප්‍රතික්‍රියා කරවන්න පුළුවන්. එතකොට අපිට ඉමීනේ ලබා ගන්න පුළුවන් අර මං කියපු විදිහට මෙයාගෙන් ඔක්සිජන් එක යනවා මෙයාගෙන් හයිඩ්‍රජන් දෙක යනවා. එතකොට මේ ඉමීනේ මෙතෙන්ට එනවා. දැන් දුවේ පුතේ ඇමයිඩයක් ජල විච්ඡේදනය කරන්න පුළුවන් ආම්ලිකවත් බාෂ්මිකවත් කියන ක්‍රම දෙකෙන්ම. ඕගොල්ලෝ දැන් ඒක ඉගෙන ගත්තනේ. එතකොට බලන්න මෙතන මේ ක්‍රමේදී බාෂ්මික ජල විච්ඡේදනයෙන් තමයි මේ ප්‍රතික්‍රියාව ගිහිල්ලා තියෙන්නේ. අපි බලමු ආම්ලික ජල විච්ඡේදනය තෝරගත්තා නම් මෙන්න මෙතෙන්දී මොකද්ද වෙන වෙනස කියලා. දැන් මම මේ අණුව නැවත අඳින්නම්. ඔන්නෝම දැන් මේක ආම්ලික ජල විච්ඡේදනයකට මෙන්න මෙතනින් මේක කැඩෙනවා. මේ පැත්තට OH මේ පැත්තට H වෙන විදිහට ජල අණුවෙන් මේ ජල විච්ඡේදනය වෙනවා. මේකට අපි දාමු අම්ලයක් ආම්ලික තනුක අම්ලයක් දාලා රත් කළොත් දැන් ලැබෙන ඵල මේකට වඩා වෙනස්. ආම්ලික මාධ්‍ය නිසා මෙතන ලැබෙන්නේ දැන් කාබොක්සිලික් අම්ලය. මෙන්න මේ කාබොක්සිලික් අම්ලය ලැබෙනවා මෙතන මේක වෙනුවට. හැබැයි ආම්ලික මාධ්‍යයේදී ඇනිලීන් නැති වෙන්නේ නැහැ. මොකද ඇනිලීන් කියන්නේ බාෂ්මික දෙයක්. අම්ලයක් තියෙන නිසා ඇනිලීන් වල ලවණයයි මෙතන ඇති වෙන්නේ. ඒ නිසා මෙතෙන්දී ඔන්න වෙනසක් වෙන්නේ මෙන්න මෙතන තමයි. NH3+ කියන මෙයාගේ ලවණය ඇති වෙනවා. එතකොට දැන් අපිට මේක ලැබිලා තියෙනවා. ඉතින් ඒ ටිකෙන් මේ ටික පල්ලෙහාට මේ විදිහට ඇල්ඩිහයිඩ් එක ගන්න යත හැකි. මෙතන ඇනිලීන් වෙනුවට ඇවිල්ලා තියෙන යාගේ ලවණය. දැන් අපි එහෙනම් ඊළඟ මෙතෙන්දි තව පියවරක් දාගන්න වෙනවා. මේක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මාධ්‍යයේ ප්‍රතික්‍රියා කරවලා ඇනිලීන් හදාගෙන ඉන්නේ. එතකොට එක සැරේම ඇනිලීන් එන්නේ මේ පියවරේදී වගේ. ලවණය එනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා ඇනිලීන් හදාගන්නවා. එතකොට දැන් මේක ඇවිල්ලා තියෙනවා. මේක ඇවිල්ලා තියෙනවා. දැන් මේක ඇවිල්ලා තියෙනවා. මේක ඇවිල්ලා තියෙනවා. දැන් මේක මේ විදිහට ඊට පස්සේ අර ක්‍රමයටම යන්න පුළුවන්. මෙතෙන්දී සමහර අයට අමතක වෙලා බාෂ්මික ජල විච්ඡේදනය දැම්මත් මෙතන කාබොක්සිලික් අම්ලය දානවා. සමහර අයට අමතක වුණාම ආම්ලික ජල විච්ඡේදනය දැම්මත් මෙතන දාන්නේ ඇනිලීන්. එතකොට ලකුණු අඩු වෙනවා ඒ සඳහා. එහෙනම් ඒ පරිවර්තනය අපි එතනින් ඉවර කරමු. ඊළඟට අපි බලමු මෙන්න මේ කොටස. ඒකත් 2015 7C කොටස. ඒකේ තියෙනවා මේ විදිය ප්‍රතික්‍රියාවක් වෙලා එතිල් ඇමින් ප්‍රතික්‍රියා කරනවා කියලා. මේ ප්‍රතික්‍රියාවේදී එතිල් ඇමින් නියුක්ලියෝෆයිලයක්ද ඉලෙක්ට්‍රෝෆයිලයක්ද කියලා අහලා තියෙනවා. දැන් මේක දිහා බලන්න මේ අණු දෙක. මේකේ කාබන් අයඩීන් බන්ධනය තියෙනවා. අනික් ඒවා තියෙන්නේ හයිඩ්‍රජන්. දැන් මේකේ අණුවේ ප්‍රතික්‍රියා කරන්නේ කොතනද? ද්‍රවීය කාණ්ඩය මේක. ඒක නිසා මේක අයඩීන් පැත්තට ද්‍රවීය වෙලා මේ පැත්තට ඩෙල්ටා මයිනස් මේ පැත්තට ඩෙල්ටා ප්ලස් විදියට ද්‍රවීයතාවයක් හට ගන්නවා. එතකොට මේ හැලජනේට ඍණ එන එක හැලජනේ කැමැති ඍණාරෝපණයක් දරන්නේ. ඒ නිසා එයාගේ විද්‍යුත් ඍණතාවට ඒක එකඟයි කියන්න පුළුවන්. නමුත් මේ කාබන් ප්ලස් කියන එක වඩා අස්ථායි. දැන් මෙයා තමයි එහෙමනම් ඉස්සෙල්ලම ප්‍රතික්‍රියාවට ලක් වෙන්නේ ඉලෙක්ට්‍රෝන ඌන කාබන් එක. එයාට පහර දෙන්න මෙතන කවුද ඉන්නේ බලන්න. මේ නයිට්‍රජන් තියෙනවා. නයිට්‍රජන් මත තියෙනවා ඒකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් තියෙනවා. එතකොට මේ ඒකසර ඉලෙක්ට්‍රෝන යුගලයට පුළුවන් මෙයාට සම්බන්ධ වෙන්න. එහෙමනම් එතිල් ඇමින් ප්‍රතික්‍රියා කරන්නේ කවුරු විදිහටද? ඉලෙක්ට්‍රෝන ඌන කේන්ද්‍රයක් හොයාගෙන යනවා. මෙයා ඉලෙක්ට්‍රෝන සාරයක් කෙනෙක්. එහෙනම් අපි මෙයාට කියන්නේ නියුක්ලියෝෆයිලයක් කියලා. එතකොට නියුක්ලියෝෆයිලයක් විදිහට තමයි එයා ක්‍රියා කරන්නේ. ඊට පස්සේ යාන්ත්‍රණය ලියා දක්වන්න කියලා තියෙනවා. අපි බලමු දැන් යාන්ත්‍රණය ලියන්න. එතකොට මේ නයිට්‍රජන් මත ඒකසර යුගලය මෙයාට ලැබෙනවා මේ බන්ධනයේ ද්‍රවීය වෙන එක තමයි මේ අපි දාලා තියෙන්නේ.
මේ ඉලෙක්ට්‍රෝන යුගලයේ මේ අරගෙන මයිනස් එකක් වෙලා යනවා. මෙතෙන්ට මේ ද්‍රවීයතාවයක් ඇති වෙනවා. මෙයාගේ ධන ආරෝපණයට මේ විදිහට නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන ලබා දෙනවා. එතකොට මේ විදිහට හැදෙනවා අතරමැදි මේ කැටායනයක්. මේකේ නයිට්‍රජන් මත ප්ලස් එකක් තියෙනවා. ධන ආරෝපණයක් තියෙනවා. එතකොට ඒක නිසා මේ හයිඩ්‍රජන් එක බොහොම කැමැත්තෙන් H+ එකක් විදිහට ගැලවිලා යනවා. මේකට ඉලෙක්ට්‍රෝන ලබා දීලා. ඒතර මෙතන NH කොටස විතරයි ඉතුරු වෙන්නේ. මේ ගැලවෙන H+ එක මෙයත් එක්ක HI බවට පත් වෙන්න පුළුවන්. එතකොට මේක ඇල්කිල් හේලයිඩ් කියන පාඩම යටතේ ඔයගලන්ට ඇල්කිල් හේලයිඩ් වල නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා යටතේ මේ ප්‍රතික්‍රියාව ඔයගලන්ට හමු වෙලා තියෙනවා. මේකේ අයඩීන් ගැලවෙනවා ඒ වෙනුවට මේ කොටස එනවා. එහෙමනම් මේක නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක්. ඊළඟට අහලා තිබුණා මේකේ මෙන්න මේ කොටස. ඇමීන වලට වඩා ඒමයිඩ් භාෂ්මිකතාවයෙන් අඩු බව සැලකිල්ලට ගනිමින් මෙතිල් අයඩයිඩ් මේ විදිහට ප්‍රතික්‍රියා කරන්නේ නැත්තේ ඇයි කියලා අහලා තියෙනවා. එතකොට අපි බලමු ඒකට හේතුව මොකක්ද කියලා. දැන් මෙතිල් අයඩයිඩ් වලට පහර දෙන්න මේ ඇමීනේ වෙනුවට මේක ඇමයිඩය තිබ්බනම් මේ ඒකසර යුගලයට මේ වගේ පහසුවෙන් මෙයාට ලබා දෙන්න බෑ. හේතුව තමයි මේක මේ පැත්තට ද්‍රවීයතාවයක් ඇති වෙනවා. එතකොට නයිට්‍රජන් මත ඒකසර යුගලයේ මේ පැත්තට ඇදෙනවා. එතකොට මෙහෙම සංප්‍රයුක්තතාවයක් ඇති වෙන්න පුළුවන් මේ ව්‍යුහ දෙකේ. එතකොට මේකේ තියෙන මෙතන එතකොට මේ උඩට ඉලෙක්ට්‍රෝන ගියහඳ මෙයා ඍණ වෙනවා, මෙයා ධන වෙනවා, මෙතෙන්ට එනවා ද්විත්ව බන්ධනය. දැන් මේ n මත තියෙනවා ප්ලස් එකක්. n මත ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් තියෙනවා. එතකොට නයිට්‍රජන්ට ලේසි නෑ, මෙයා වගේ ලේසි නෑ මෙතෙන්ට ඉලෙක්ට්‍රෝන දෙන්න. එතකොට මේක ප්‍රතික්‍රියා කරන්න බෑ මෙයාට නියුක්ලියෝෆයිලයක් විදිහට. මොකද ඇත්තම මේ ඇමයිඩය මේ දෙකේ සංප්‍රයුක්ත මුහුමක් විදිහටනේ තියෙන්නේ. ඒ මුහුමේ නයිට්‍රජන් මතට ඉලෙක්ට්‍රෝන හිඟයි. ඉලෙක්ට්‍රෝන හිඟයි නම් මෙයාට ඉලෙක්ට්‍රෝන ලබා දෙන්න යට හැකියාවක් නැහැ. එතකොට අපි කියන්න ඕන මෙන්න මේකයි උත්තරේට. මේ ප්‍රොපනමයිඩ් මෙන්න පහත ආකාරයට සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක මුහුමක් ලෙසයි පවතින්නේ. ඒවයේ නයිට්‍රජන් මත ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් තියෙනවා. ඒ නිසා N වලට මේ විදිහට මෙතිල් අයඩයිඩ් වලට ඉලෙක්ට්‍රෝන ලබා දීම අපහසු වෙනවා. ඒ පිළිතුර තමයි බලාපොරොත්තු වෙලා තිබුණේ. ඊළාට අපි නැවතත් ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියන හැටි නැවතත් බලමු. දැන් මේකෙත් ඔයගලන්ට පේනවා ඇති කලින් අපි සාකච්ඡා කරපු ව්‍යුහගත ප්‍රශ්න පත්‍රවලම ඒ විදියමයි මේ ස්වරූපය. ඒතර මේවා ඔයගලන් 3-4ක් කරාම ඉතුරු ඒවා ඉබේම ඔයගලන්ට පුළුවන් වෙයි. දැන් අපි බලමු මේක. මේකේ අණුක සූත්‍රය දීලා තියෙනවා C4H10යි. දැන් අපි මේ කාරණා ඔලුවට අරගන්න ඕන. අණුක සූත්‍රයේ කාබන් 4 එකක්. සමායක 4ම සෝඩියම් එක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් මුක්ත කරයි. දැන් මොකක්ද ඒකෙන් ඔයගොල්ලෝ ගන්න නිගමනය? සෝඩියම් එක හයිඩ්‍රජන් මුක්ත කරන්න පුළුවන් කාබොක්සිලික් අම්ල වලට පුළුවන්. නමුත් එක O එකයි මෙතන තියෙන්නේ. එහෙමනම් මේක ඇල්කොහොලයක් වෙන්න පුළුවන් නේද? ඇල්ඩිහයිඩ් කීටෝන වලටත් එක ඔක්සිජන් එකක් තිබ්බට ඇල්ඩිහයිඩ් කීටෝන වල ඔක්සිජන් සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එහෙමනම් මේක එහෙනම් ඇල්කොහොලයක් වෙන්න ඕන. එතකොට ඔන්න දැන් අපි ඒක නිගමනය කරා. ඒ පමණක් ප්‍රකාශ සක්‍රීය සමායකතාවතර අසමමිතික කාබන් එකක් තියෙනවා ඒට. ඒතර අපි ඒක ඔලුවට අරගන්න ඕන. BCD සිංක් ක්ලෝරයිඩ් අරංගු සාන්ද්‍ර HCl මතක දේ ප්‍රතිකාරකයට කියන නම අපි මේකට කිව්වේ මොකද්ද? ලූකස් ප්‍රතිකාරකය. ලූකස් ප්‍රතිකාරකය ත්‍ෘතීක ඇල්කොහොල් එක ඊටාම ඉක්මනින් නොපැහැදිලි වීමක් හෙවත් ආවිලතාවක් ඇති කරනවා. එහෙමනම් B විතරක් ඉක්මනින් ආවිලතාවක් නේ. එහෙනම් B කොයි වගේ එකක් කියලාද අපි හිතන්නේ? B එහෙමනම් අපි ත්‍ෘතීක ඇල්කොහොලයක් වෙන්න ඕන. මේක ත්‍ෘතීක ඇල්කොහොලයක්. CHD වල ආවිලතාව ඉතාසෙමින් ආවිලතාවක් දෙන්නේ කවුද? ලූකස් ප්‍රතිකාරක එක ඉතාම සෙමින් නැත්නම් නැති තරමට ආවිලතාවයක් දෙන්නේ ප්‍රාථමික ඇල්කොහොල. විනාඩි 10ක් විතර ගිහිල්ලා මද වේලාවකින් දෙනවා නම් ඒක ද්විතීක ඇල්කොහොලයක්. ඉක්මනට දෙනවා නම් තෘතීක ඇල්කොහොලයක්. එහෙමනම් මේ CHD කියන එක අපිට ගන්න පුළුවන් මේවා ප්‍රාථමික වෙන්න ඕන කියලා. දැන් ඕගොල්ලෝ ප්‍රශ්න පත්‍රය කරනකොටත් ඕවා ওই විදිහට බිරි ගහගෙන ඒවා එහෙම ලකුණු කරගන්න. එහෙම නැත්තම් ඔළුවට මේක ගන්න බෑ. ඊට පස්සේ මේ ප්‍රාථමික ඇල්කොහොල දෙක CD සමග සාන්ද්‍ර සල්ෆියුරික් සමග රත් කරාම වෙන්නේ විජලනයක්.
එහෙනම් මේ දෙක ඇල්කීන වෙන්න ඕන. මේක එහෙමනම් ඇල්කීන වෙන්න ඕන. E සහ EF C4H8 කියන එකෙන් ඇල්කීන වල ව්‍යුහ එනවා නේද? ඇල්කීන වල කියන්නේ CNH දෙකයි එන්නේ. ව්‍යුහ සමාවිකයි. එකක්වත් ජ්‍යාමිතික සමායකතාව පෙන්වන්නේ නැලු. හැබැයි E හා F කියන ඇල්කීන දෙක HBr එක පිරියම් කරාම G හා H දෙනවා. G විතරක් ප්‍රකාශ සමායකතාව දෙනවා. එහෙනම් G ට තියෙන්න ඕන අසමමිතික කාබන් මේ එකක් තියෙන්න ඕන. ඒ කියන්නේ එකිනෙකට වෙනස් කාණ්ඩ හතරක් බැඳිලා තියෙන්න ඕන G වලට. දැන් ওই ටික විශ්ලේෂණය කරගන්න මේ තොරතුරු සමූහය. දැන් අපි ওই ටික සංශ්ලේෂණය කරලා මේ ප්‍රශ්නය ගොඩනගා ගන්න පුළුවන්. එතකොට අපි බලමු A හා C ඊට පස්සේ කියලා තියෙනවා PCC එක ප්‍රතික්‍රියා කරාම I හා J දෙනවා. ඒ කොටු වල අඳින. දැන් අපි ඉස්සෙල්ලාම දැන් මේ විදිහට ඇඳගෙන ඉඳමු ව්‍යුහ. දැන් ප්‍රකාශ සමායකතාවය පෙන්නනවා කියලා කිව්වනේ නේ. ඒ පමණක් ප්‍රකාශ සමායකතාව. දැන් මේ එහෙමනම් මේ අණුක සූත්‍රයෙන් අඳින්න පුළුවන් එකම අණුව තමයි මේක. එහෙමනම් ඒ තමයි මේ ව්‍යුහය. එකිනෙකට වෙනස් කාණ්ඩ හතරක් තියෙනවා මේ කාබන් එකට. මෙයා ප්‍රකාශ සක්‍රිය කාබන් එකක්. වෙන කිසිම විදියකට මේ අණුක සූත්‍රයෙන් අඳින්න බෑ. ඊළඟට Bත් අපිට තෘතීක ඇල්කොහොලයක් කියලා තියෙනවනේ. දැන් මේක කිව්වනේ ලූකස් ප්‍රතිකාරකයත් එක්ක ෂණිකව ප්‍රතික්‍රියා කරනවා කියලා B. එහෙමනම් B තෘතීක ඇල්කොහොලයක්. තෘතීක ඇල්කොහොලයක් අඳින්න පුළුවන් මේ විදිහටම විතරයි. වෙනත් ව්‍යුහ නෑ. එහෙනම් අපි ඔන්න Bත් අඳුරගත්තා. A සහ B. දැන් දුවේ පුතේ අපි බලමු C හා D ට තියෙන්න පුළුවන් ව්‍යුහ මොනවාද කියලා. ඒකේ කියලා තියෙනවා ලූකස් ප්‍රතිකාරකයේ ඊතර සමග ඊතා සෙමෙන් ආවිලතාවයක් දෙනවා කියලා. එහෙනම් අපි එතෙන්දි නිගමනය කරානේ C හා D ප්‍රාථමික ඇල්කොහොල කියලා. ඔන්න දැන් C හා D වල ව්‍යුහ මේ දෙක තමයි ප්‍රාථමික ඇල්කොහොල දෙකක්. ඔය අණුක සූත්‍රයට ලියන්න පුළුවන්. එතකොට මේක C වෙන්න පුළුවන් නැත්නම් D වෙන්න පුළුවන්. මේක C වෙන්න පුළුවන් නැත්නම් D වෙන්න පුළුවන්. එතකොට මේ දෙක තමයි එහෙනම් C හා D වල ව්‍යුහ වෙන්නේ. ඊට පස්සේ කියලා තියෙනවා තවත් එකක් මේ C හා D සාන්ද්‍ර සල්ෆියුරික් එක රත් කරලා ලබා ගන්න ඇල්කීනය HBr දැම්මහම මෙන්න මේ ඵල එනවා කියලා. එතකොට අපි බලමු නැවතත් මේ ප්‍රශ්නය C හා D දැන් මෙහෙම C D ඊට පස්සේ ඒක සාන්ද්‍ර සල්ෆියුරික් දැම්මහම E හා F ඇවිල්ලා තියෙන්නේ. සාන්ද්‍ර සල්ෆියුරික් දැම්මහම E හා F නේ ඇවිල්ලා තියෙන්නේ. E හා F HBr එක්ක ප්‍රතික්‍රියා කරාම ඇවිල්ලා තියෙනවා G සහ H. මෙතන තියෙන්නේ E සහ F සංයෝග එකක්වත් ජ්‍යාමිතික සමාගතාව පෙන්වන්නේ HBr එක ප්‍රතික්‍රියා කරාම G හා H පිළිවෙලින් ලබා දුන්නේ. එතකොට දැන් මේක G මේක H. දැන් අපි බලමු මේ අණුව. දැන් මේක අපි C හරි D හරි මොකක් හරි කියලා මේක සල්ෆියුරික් එක්ක සාන්ද්‍ර සල්ෆියුරික් රත් කරා. එතකොට විජලනය වෙලා ඇල්කීනයක් ආවා. මේ ඇල්කීනය HBr එක්ක ප්‍රතික්‍රියා කෙරෙව්වා. එතකොට මාකෝනිකොෆ් නීතියට අනුව හයිඩ්‍රජන් යනවා. හයිඩ්‍රජන් වැඩියෙන් තියෙන තැනට Br මෙතෙන්ට ඇවිල්ලා මේ සංයෝගය ලැබෙනවා. ඒතර අපි බලමු මේක නෙමේ ගත්තේ. දැන් මේක ප්‍රකාශ සමායකතාව පෙන්වන එකක්. අසමමිතික කාබන් එකක් තියෙනවා. ඊළඟට අපි බලමු ඊළඟ අණුව. ඒ කියන්නේ මේ අණුවට මොකද වෙන්නේ කියලා මේ ප්‍රතික්‍රියා දාමය කරාම. ඒකෙදි සාන්ද්‍ර සල්ෆියුරික් දැම්මහම විජලනය වෙලා මෙතන හැදෙනවා මේ ඇල්කීනය. මේකට HBr දැම්මහම මෙතෙන්ට H මෙතෙන්ට Br යන්නේ. මාකෝනිකොෆ් නීතියට අනුව හයිඩ්‍රජන් වැඩි තැනට තමයි හයිඩ්‍රජන් යන්නේ. Br යන්නේ හයිඩ්‍රජන් අඩු තැනට. දැන් මේකයි එන ව්‍යුහය. මේක ප්‍රකාශ සමායකතාවයක් පෙන්වන්නේ නැහැ. දැන් අපිට ආපස්සට හිතලා අඳුර ගන්න පුළුවන්. දැන් අපි ප්‍රශ්නේ බලමු. දැන් මේකේ කියලා තියෙනවා G පමණයිනේ ප්‍රකාශ සමායකතාව පෙන්වන්නේ කියලා. දැන් ප්‍රකාශ සමායකතාව පෙන්වන්නේ G කියලා අපි දන්නවා. එහෙමනම් මේකට නේද G වෙන්න ඕන. මේක G. එතකොට G ලබා දෙන්නේ E. මේක තමයි E. E ලබා දෙන්නේ C. මේක තමයි C. එතකොට දැන් ආපස්සට ගන්න ඕන මේ අර දීපු දත්තය පදනම් කරගනිමු. දැන් අපි බලමු එහෙමනම් H වෙන්නේ මොකද්ද කියලා. මේ ඊළඟ මේ අණුවෙන් හැදෙන්න. ඒතර H මෙයානේ H ප්‍රකාශ සමාගතාව පෙන්වන්නේ නැති එක. එතකොට මේක D
මේක F මේක H වෙනවා. එතකොට දැන් G මේ ප්‍රකාශ සමාගතාව පෙන්නන එක H වෙන්නේ එහෙමනම් මේක. එතකොට EF වෙන්නේ E වෙන්නේ මේ F වෙන්නේ මේක E වෙන්නේ මේක. එතකොට දැන් මේවා අපි ඔක්කොම දැන් අඳුරගත්තා. දැන් අර තියෙන දත්තම විශ්ලේෂණය කරමින් තමයි අපි ඒක ගියේ. එතකොට එහෙම ඔයගොල්ලෝ මේක අර මේ දීලා තියෙන විභාග ප්‍රශ්නේ නම් කොටු ටිකක්. ඒ කොටු වල එකපාරටම අඳින්න යන්න එපා. මොකද වැරදුනොත් පෑනෙන් ලියන්නේ ඔයගොල්ලෝ ඊට පස්සේ ඒක කපලා ආයි ලියනවා. බලන එක්කෙනාට ඉතා අපහසුයි ඒක හරියක හොයාගන්න. එතකොට ඒක නිසා ඔයගොල්ලෝ මේක පැන්සලකින් හරි මේ මොකක් කටුකොලයක ගොඩනගලා ඊට පස්සේ view ටික හොයාගෙන ඒ කොටු වලට පුරවන්න. එතකොට වරදින්නේ. දැන් ඒ අනුව C හා D වල view වෙන්නේ මේ දෙක. ප්‍රාථමික ඇල්කොහොල දෙකක් මේ දෙක. ඒතර අපි දැන් සියලු view දැන් හොයාගෙන අවසానයි. C හා D තෙව්වා. එතකොට මේ C මේක D ඊළාට A B C D සියලු view අපි දැන් සොයාගෙන ඉවරයි. එතකොට ඕගොල්ලන්ට තියෙන්නේ මේ view ඇඳ ගන්න අර කොටු වල. එතකොට ඒකට හිතන්න ඕන විදිය තමයි අපි මේකෙදි මෙහෙම සාකච්ඡා කරේ. හොඳයි දුවේ පුතේ. අපි බලමු තවත් ආකාරයක ප්‍රශ්නයක්. දැන් අපි කලින් කරපු ප්‍රශ්නේ ප්‍රතික්‍රියාව දීලා ප්‍රතිකාරක ලියන්න තිබුණේ. දැන් බලන්න මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ කොහොමද? ප්‍රතික්‍රියක තියෙනවා ප්‍රතිකාරක තියෙනවා. එතන මේ ප්‍රතිඵලය ලියන්නයි අපිට තියෙන්නේ. එතකොට මේ ප්‍රතික්‍රියා පිළිබඳ මූලික දැනුම මේ දෙවිදියට අහන්න පුළුවන්. ප්‍රතික්‍රියා තත්ත්ව මොනවද කියලා දන්නවද කියන එක සෝදිසි කරනවා. ඵලය මොකක්ද කියන එක මේ සෝදිසි කරනවා. එතකොට දැන් මේකේ මම විස්තර කරන්නම් මුලින්. දැන් මෙතන HBr ආකලනය සාමාන්‍ය විදියට වෙනවා නම් මාකෝනිකොෆ් නීතියට අනුව මෙතෙන්ට එනවා හයිඩ්‍රජන්, මෙතෙන්ට එනවා Br. හැබැයි පෙරොක්සයිඩයක් තියෙනකොට ඕකේ පැත්ත මාරු වෙනවා. ඒ කියන්නේ මාකෝනිකොෆ් නීතියට විරුද්ධව ආකලනය වෙනවා. දැන් එතකොට H එක මෙතෙන්ට යන්නේ Br එක මෙතෙන්ට එන්නේ. එතකොට දැන් මෙතන එන ඵලය තමයි CH3 CH2 CH2 Br වෙනවා කෙලවරට. මෙතෙන්දී ඔයගොල්ලෝ බලනවා HBr ආකලනයේ දෙවිදියටම දන්නවද? පෙරොක්සයිඩ් තියෙද්දිත් දන්නවද? ද්‍රවීය තත්ත්වයටත් දන්නවද කියන එකයි මේ බලලා තියෙන්නේ. එතකොට මේක ඩයසෝනියම් ලවණයක් මේ තියෙන්නේ. මේ බීටා නැප්තෝල් කියන සංයෝගය මේක මේ අපි ප්‍රාථමික ඇමීන අඳුරගන්නදී මෙතන මේ රතු සායමක් හැදෙන්නේ ඒක යොදා ගන්නවා. දැන් මේකේ මේක ඉලෙක්ට්‍රොෆයිලයක්. මෙන්න මේ කොටස බලන්න n වලට ප්ලස් තියෙන එක මෙයා n2 මෙතන ඉලෙක්ට්‍රොෆයිලයක් ලෙස ක්‍රියා කරනවා. මේකේ ඕතෝ පැරාස්ථාන සක්‍රීයයි. දැන් මේකේ පැරාස්ථානේ නම් ගන්න බෑනේ. මේ ඕතෝ ස්ථාන දෙකෙන් එකකට එන්න පුළුවන්. ඒතර මෙතෙන්ට එන්න පුළුවන් මේ ඉලෙක්ට්‍රොෆයිලය. එතකොට මේකේ එන්නේ මෙන්න මේ විදිහ ඵලයක්. මෙතෙන්ට එනවා මේ කොටස. n2 එතකොට මේක රතු පාට සායමක්. එතකොට අපි මේක හඳුනා ගැනීම පරීක්ෂා විදිහට යොදා ගන්නවා. මේ බීටා නැප්තෝල් වල නැත්නම් දෙක නැප්තෝල් වල මේ ඇල්ෆා ස්ථානයට ආදේශ වෙනවා. එතකොට M කියන්නේ මේකයි. දැන් පහේදී කාබොක්සිලික් අම්ලයක් තියෙනවා. මේ හැබැයි බෙන්සොයික් අම්ලය. ඒතර මේ කාණ්ඩය මෙටා නියාමකයක්. දැන් මේ ඇරෝමැටික සංයෝගවලට දෙවෙනි කාණ්ඩයක් ආදේශ වෙනකොට ඔයගොල්ලෝ නිතරම හිතන්න ඕන පළවෙනි කාණ්ඩයේ දිශානතිය මොකක්ද කියලා. දැන් මේ පළවෙනි කාණ්ඩයේ මෙටා දිශානතිය පෙන්වන්නේ. එහෙමනම් මෙතනින් හැදෙන නයිට්‍රෝ කාණ්ඩය ආදේශ වෙන්නේ මෙටා ස්ථානයටයි. අම්ල කාණ්ඩයේ මෙටා ස්ථානයට ආදේශ වෙනවා නයිට්‍රෝ කාණ්ඩය. මෙන්න මෙතෙන්ට ආදේශ වෙන්නේ. ඒතර ඕවල ව්‍යුහේ ඒකයි. ඊළඟට අපි මේ ඇල්ඩිහයිඩ් එක ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් එක මොකද්ද දෙන්නේ කියලා. මේ ඇල්ඩිහයිඩ් කාණ්ඩය ඔක්සිකරණය කරන්න පුළුවන් මෘදු ඔක්සිකාරකයක් මේක. එතකොට මේකේ ලවණය හැදෙන්නේ. ඒ කියන්නේ කාබොක්සිලික් අම්ලයේ ලවණයයි හැදෙන්නේ. මොකද මෙතන මාධ්‍ය භාෂ්මිකයිනේ ඇමෝනියා තියෙනවනේ. එහෙනම් මෙයාගේ ඇමෝනියම් ලවණය හැදෙන්නේ. එතකොට මෙයා ඔක්සිකරණය වෙනවා. එතකොට රිදී ඔක්සිහරණය වෙලා රිදී කැඩපතක් එනවා. මේක රිදී කැඩපත් පරීක්ෂාව ඇල්ඩිහයිඩ් හඳුනා ගැනීම සඳහා. ඊළාට මෙතන දැන් ඔන්න ළමයි වරද්දගත්ත දැන් හයිඩ්‍රජන් පැලේඩියම් තිබ්බට මේක ලින්ඩ්ලා උත්ප්‍රේරකය නෙවෙයි පැලේඩියම් විතරයි තියෙන්නේ. එහෙමනම් මෙයා පූර්ණව හයිඩ්‍රජනීකරණය වෙනවා. CH3 CH2
CH2 CH3 බියුටේන් ලැබෙන්නේ. එතකොට S කියන්නේ බියුටේන්. ඊළඟට මේක ඇල්ඩිහයිඩයක් 2,4 ඩයිනයිට්‍රොෆෙනිල් හයිඩ්‍රසීන් කියන බ්‍රේඩි ප්‍රතිකාරකයත් එක්ක ප්‍රතික්‍රියා කළා විජලනය කළොත් මොකද්ද ලැබෙන්නේ? මේක නම් ඉමීනයක් හැදෙන්න ආකාරයේ ප්‍රතික්‍රියාවක්. එතකොට දැන් මේකෙත් අර මේ වගේ වෙන්නේ. මෙතන මම පස්සේ ඔයගලන්ට ඒක නැවතත් ඇඳලා පෙන්නන්න. මේ ඔක්සිජන් එකයි බ්‍රේඩි ප්‍රතිකාරකය කියන්නේත් මෙහෙම NH2 කාණ්ඩයක් තියෙන එකක්. NH2 කාණ්ඩයක් තියෙනවා. මෙතන N නයිට්‍රජන්, ඊට පස්සේ මෙතන NH, ඊට පස්සේ මෙතන දෙවෙනි ස්ථානයටයි හතරවෙනි ස්ථානයටයි තියෙනවා නයිට්‍රෝ කාණ්ඩය. දැන් මේකේ ඇති වෙන ඵලය අර ඉමීන හැදෙද්දි වගේම මේ විදිහට මේ ටික අයින් වෙලා මෙතනින් සම්බන්ධ වෙන එකයි ලැබෙන්නේ. ඒක අපි පස්සේ ලියමු. දැන් මෙතන ඉඩ නැති නිසා පස්සේ ලියමු. එතන මේතන දිත්ත බන්ධනයේ මෙතන නයිට්‍රජන්ට සවි වෙනවා. ඒක තැඹිලි පාට අවක්ෂේපයක්. ඇල්ඩිහයිඩ හඳුනා ගැනීමේ පරීක්ෂාවක්. මෙන්න මේක නිසා තැඹිලි පාට අවක්ෂේපයක් ලැබෙනවා. ඊළඟට මේක අම්ල ක්ලෝරයිඩයක්. මේකේ Cl එක විස්ථාපනය වෙනවා NH2 කාණ්ඩයකින්. ඒ නිසා මෙතන හැදෙන්නේ C6H5 CO NH2 කියන එක තමයි ලැබෙන්නේ. ඒක තමයි N වල ව්‍යුහය. ඊළඟට මේක මතකද ඔයගලන්ට මේක හොඳ ඔක්සිආරකයක් ක්ලෙමන්සන් ඔක්සිආරකය. හැබැයි ඒකත් ඇල්ඩිහයිඩ් කීටෝන් වලට තමයි යෙදෙන්නේ. මේ කාණ්ඩය CH2 කාණ්ඩයක් බවට ඔක්සිහරණය කරන්න යාට පුළුවන්. එහෙමනම් මෙතන හැදෙන්නේ CH3 මේ කාණ්ඩයේ CH2 වෙනවා. මේක C2H5 එහෙමමයි C2H5. එතකොට ওই විදිහ අණුවක් ලැබෙන්නේ බියුටේන් එකක්ම තමයි. ඊළාට සෝඩාමයිඩ් දැම්මහම මේවාගේ තියෙනවානේ ආම්ලික හයිඩ්‍රජන් එකක්. ඒ ආම්ලික හයිඩ්‍රජන් එක සෝඩියම් වලින් විස්ථාපනය වෙනවා. CH3C ත්‍රිත්ත බන්ධනය C මෙතෙන්ට Na එකක් එනවා. දැන් මේක ලියනකොට ඕගොල්ලෝ මෙතෙන්ට සහබන්ධනයක් එහෙම දැම්මොත් වැරදිලාවත් මේ ඵලයට ලකුණු දෙන්නේ නැහැ. මොකද මෙතන තියෙන්නේ සහබන්ධනයක් නෙවෙයි. ඒ නිසා මෙහෙම සහබන්ධනයට ඉරක් ගන්න නැතුව ලියන්න. ඕනේ නම් මෙතන මයිනස් ප්ලස් දාන්න පුළුවන්. එහෙම කිව්වට ඒක හරි. හැබැයි සහබන්ධනය දැම්මොත් නම් වැරදි. ඊළාට ෆීනෝල්. ෆීනෝල් වල OH කාණ්ඩය මේක ඕතොපැරා නියාමකයක්. නිතරම ඇරෝමැටික් එකකේ ඵලය ලියනකොට පළවෙනි කාණ්ඩයේ දිශානතිය ඕතොපැරාද මෙටාද කියලා හිතන්න ඕනේ. එහෙම නැතුව එකපාරටම ලියන්න එපා. එතකොට මෙයා ඕතොපැරා නියාමකයක්. ඊට අමතරව මෙයාගේ සක්‍රියතාව අතිශයින්ම ඉහළයි. ඒ නිසා දැන් මෙහෙම බ්‍රෝමීන් දැම්මහම ඕතොපැරා ස්ථාන තුනම ආදේශ වෙනවා BR වලින්. එතකොට මේ ෆීනෝල් වල ඕතොපැරා ස්ථාන තුනටම එනවා BR. මෙතෙන්ට BR, මෙතෙන්ටත් එනවා, මෙතෙන්ටත් එනවා. මේක සුදු අවක්ෂේපයක්. බ්‍රෝමීන් වල දුඹුරු පහය නැති වෙලා සුදු අවක්ෂේපයක් ඇති වෙනවා. මේක අපි ෆීනෝල් හඳුනා ගැනීමේ පරීක්ෂාවක් විදිහටත් යොදා ගන්න පරීක්ෂාවක්. අපි දැන් මේ ටික මෙහෙම ලියලා බලමු. දැන් අතන හරියට ඔයගලන්ට පේන්නේ නැති හන්ද ඔයගලන්ට අර මං කියපු එකේ එතෙන්දි ප්‍රතික්‍රියා ටික CH3 මෙතෙන්ට දැන් H එන්නේ මෙතෙන්ට එන්නේ BR. CH2 BR. ඊළාට මේකෙදි මං කව මෙන්න මෙතෙන්ට කියලා සම්බන්ධ වෙන්නේ නේද? එතකොට අපිට ඒක මෙහෙම ලියත හැකි. දැන් මෙතන N2 මෙහෙම මං දිත්ත බන්ධනය දාලා ලියන්න. මෙතෙන්ට එනවා IC6H5. මේක තැඹිලි පාට අවක්ෂේපයක්. මෙතන 2,4-DNP දැම්මහම එන ඵලය මම මෙතන යටින් ලියන්න. මෙතනට මේ දිත්ත බන්ධනයෙන් සම්බන්ධ වෙනවා කිව්වනේ අතන N එක NH මේකයි මේකෙන් ඇති වෙන ඵලය මම එතන ඉඩ නැති හන්ද ලිව්වේ පහලින් මේකේ උත්තරේ පල්ලයට ගත්තා. මෙතන මේ Cl එක NH2 එකෙන් අයින් වෙනවා කිව්ව ආදේශ වෙනවනේ. එතකොට C6H5 CO NH2 වෙනවා. ඒ කියන්නේ ඇමයිඩයක් හැදෙනවා. මේක ඇමයිඩයක් පිළියෙල කර ගැනීමේ ක්‍රමයක් විදිහට අපි ඉගෙන ගන්නවා. එතකොට මේ ටික මේක තැඹිලි පාට අවක්ෂේපයක්.
ඩයසෝනියම් ලවණය ෆීනෝල් එක රතු තැඹිලි වගේ දීප්තිමත් සායමක් තමයි මෙතනින් ලැබෙන්නේ. ඒතර මේකේ ඵලය මම මේ ලියලා තියෙන්නේ. ඒක එතකොට තැඹිලි පාට අවක්ෂේපයක් ඇල්ඩිහයිඩයක් කීටෝනයක් දෙකම තැඹිලි පාට කහ පාට වගේ අවක්ෂේප ලබා දෙනවා. අපි බලමු දැන් ඊළඟ ටික. ඒකේ මේක මම කියවා මෙටා නියාමකයක් කියලා. ඒ නිසා COOH කාණ්ඩයේ මෙතනට ආදේශ වෙන ඊළඟ නයිට්‍රෝ කාණ්ඩයේ මෙටා ස්ථානයටයි ආදේශ වෙන්නේ. ඊළාට ඇමෝනිය සිල්ව නයිට්‍රේට් දැම්මහම මෙයා ඔක්සිකරණය වෙලා CH3 COOH හැදෙනවා. හැබැයි මාධ්‍ය භාෂ්මික නිසා මේක ඇමෝනියම් ලවණයයි හැදෙන්නේ. ඇමෝනියම් ලවණය හැදෙනවා. ඊළාට මේක පැලේඩියම් හයිඩ්‍රජන් දැම්මහම මේක ලින්ඩ්ලා උත්ප්‍රේරකය කියලා එහෙම හිතන්න එපා. ක්විනෝලින් ඒවා දාලා නැහැ. ඒ නිසා බියුටේන් ලැබෙනවා. ඒ කියන්නේ CH3 CH2 CH2 CH3 කාබන් 4යි තියෙන කාබන් 4ක් තියෙන සම්පූර්ණයෙන්ම මේ සංතෘප්ත වෙච්ච හයිඩ්‍රෝකාබනය තමයි ලැබෙන්නේ. ඊළඟට ක්ලෙමන්සන් ඔක්සිආරකයෙන් මේ කොටස CH2 වෙනවා කිව්වනේ. එතකොට CH3 CH2 C2H5. ඒතර මේ කොටස CH2 උනා ක්ලෙමන්සන් ඔක්සිආරකේ නිසා. ඊළාට සෝඩාමයිඩ් කියලා මේකට කියන්නේ. සෝඩාමයිඩ් වලින් මේ ආම්ලික හයිඩ්‍රජන් එක අයින් වෙනවා. සෝඩියම් වෙනවා මෙතෙන්ට. මේ H එක මේ NH2ත් එක්ක එකතු වෙලා ඇමෝනියා ඵලයක් විදිහට පිට වෙනවා. එතකොට CH3C ත්‍රිත්ව බන්ධන C Na. දැන් මේක මෙහෙම ලියන්න. මෙතෙන්ට බන්ධනයක් දැම්මොත් සම්පූර්ණයෙන් වැරදි. මයිනස් ප්ලස් නම් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක නොදා ලියන්න. හැබැයි බන්ධනයක් දාන්න එපා. බන්ධනයක් දැම්මම ඵලයට ලකුණු දෙන්න බෑ. ඊළාට මේ ෆීනෝල් වල අධික ලෙස මේ න්‍යෂ්ටිය සක්‍රීය වෙලා තියෙනවා. ඒ නිසා මේකට හැලජන වාහක එහෙම ඕනෙත් නැහැ. BR 3ක්ම මෙහෙම එක සැරේම ආදේශ වෙනවා. එතකොට මේක ෆීනෝල් වල ප්‍රතික්‍රියාවටදී ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. ෆීනෝල් එකකට බ්‍රෝමීන් ජලය දැම්මහම මෙයාගේ දුඹුරු පැහැ ඉවත් වෙලා සුදු අවක්ෂේපයක් එනවා කියලා. මේක තමයි ඒ සුදු අවක්ෂේපය. හොඳයි දුවේ පුතේ. මම හිතනවා මේ අද අපි ඉගෙන ගත්ත කාරණා වලින් ඔයගොල්ලන්ට වැදගත් ප්‍රයෝජන රාශියක් ඇති වෙන්නේ නැති කියලා. කාබනික රසායනයේ ප්‍රශ්නයකට උත්තර ලියන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරා. ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රවලදී මොනවද ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන දැනුම මූලික දැනුම කියන එක අපි සාකච්ඡා කරා. රචනා ප්‍රශ්න පත්‍රයකට කොහොමද ඒ තියෙන තොරතුරු සම්පින්ඩණය කරලා සංශ්ලේෂණය කරලා විශ්ලේෂණය කරලා කොහොමද අපි මේ උත්තරේ නිර්මාණය කරන්න කියන එක සාකච්ඡා කරා. මේ ආකාරයටම තමයි සියලුම කාබනික රසායනයේ ප්‍රශ්න හැදිලා තියෙන්නේ. ඔයගොල්ලෝ විභාග ප්‍රශ්න කීපයක් කරනවා නම් විභාගයට යන්න කලින් මේ වගේ අවබෝධයෙන් යුතුව ඔයගොල්ලන්ට කාබනික රසායනයට හොඳ ලකුණු ටිකක් අරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒක ඔයගොල්ලන්ට උදව් වෙනවා රසායන විද්‍යාව සඳහා ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට. හොඳයි දුවේ පුතේ අපි එහෙනම් නැවත දවසක හමු වෙනකන් ඔබට ආයුබෝවන්.